නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, ජීවිතයේ ඇත්ත අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ නැති වෙන්න අපි කවුරුත් ජීවිතයේ ඇත්ත ස්වභාවය දකින්නේ නැහැ. ඇත්ත ස්වභාවය දකින්නේ නැති නිසා අපිට වෙන අනතුර තමයි පින්නතුනි, අපි ජීවිතේ සැපය කියලා හොයාගෙන යන්නේ ඇත්තටම සැපය කියන දේ පරිපූර්ණ වශයෙන්ම නැති දෙයක් තුළ ආස්වාදයක් තියෙන, නමුත් ආදීනව වලට ගොදුරු වෙන්න පුළුවන් දෙයක් තුළ. ඉතින් ජීවිතේ දිහා නුවණින් සලකා බලන්න කැමති කෙනෙක්ට අපි මේ ජීවත් වෙනවා කියලා මොකක්ද කරන්නේ කියලා හොයලා බලන්න කැමති කෙනෙක්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තරම් වටිනා දෙයක් තවත් නැහැ. මොකද රැල්ලට හැමෝම කරන දේ කරමින් යන ජීවිතයේ තුල සමහර අවස්ථා එනවා අපේ ජීවිතේ මේ අනිත්‍යයත් එක්ක සසඳද්දී අපිට අනිත්‍ය ලබන තරම් සතුටක් ලබන්න බැරි වෙච්ච තැන. ඒක සමහර වෙලාවට රස්සාව නිසා වෙන්න පුළුවන්, දරුවෝ නිසා වෙන්න පුළුවන්, විවාහය නිසා වෙන්න පුළුවන්. ඒ හැම තැනකදීම දුකක් ආවහම අපි කරන්නේ දුකට විසඳුමක් විදිහට ලෝකයේ තුල තියෙන තව දෙයක් ඇසුරු කරනවා. ඒතර අපි හිතනවා ඒ විදිහට දුක මගහැරලා ඉන්න එක තමයි අපිට කරන්න පුළුවන් උපරිම දේ කියලා. නැහැ. මේ දුකේ නිරෝධයක් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා පෙන්වා දීලා පිරිනිවන් පා වදාලා. මේ ධර්මය තාම අපි අතර තියෙනවා. ඉතින් මේ ධර්මය තමයි පින්නතුනේ ඔබ අපි සියලු දෙනාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ විදිහට පුරුදු කරන්න, පුහුණු කරන්න මහන්සි වෙන්න ඕනේ. ඉතින් අද අපි ඉගෙන ගන්නවා සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියන එක. ආයතන සම්බන්ධයෙන්, සලායතනයන් සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ඊටමත් ලස්සන සූත්‍රයක්. මේ අජ්ජත් නන්දික්කය අනිච්ච සුත්තං කියලා තමා තුළ ඇති තණ්හාව ක්ෂය වීම පිණිස අනිත්‍ය දැකීම ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව. පින්නතුනි, මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැන් අපිට අහන්න ලැබෙද්දී ඒක අපි අහන්න ඕනේ තවත් මොනාහරි දෙයක් කියන හැඟීමෙන් නෙමෙයි. මේ ධර්මයේ තියෙනවා මේ ලෝකේ වෙන කොහේවත් නැති ලක්ෂණ 6ක්. ඒ තමයි සුවක්ඛාතයි මනවින් දේශනා කළා තියෙන. මේකේ හරිය සම්පූර්ණ දේශනාවක්. මෙහි පටන් ගැනීමක්, මැදක්, අවසානයක් තියෙනවා මේ ජීවිතේම සම්දිට්ඨිකව. මේ කල් නොයවා ප්‍රතිඵල ලබා දෙන ගුණයෙන් යුක්තයි. ඕනි කෙනෙක්ට ඇවිල්ලා බලන්න කියන්න පුළුවන්, තමන් තුළින් දකින්න පුළුවන්. ඒ කෙනාගේ නුවණ පමණින් අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක්. එහෙනම් මේ ධර්මයේ ඉගෙන ගද්දී අපි මේ ගුණයන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මයේ අපේ ජීවිතයට පමුණවා ගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අනිච්ඡං යේව භික්ඛවේ භික්ඛු අනිච්ඡන්ති පස්සති සාස්ස හෝති සම්මා දිට්ඨි. අනිච්ඡං යේව භික්ඛවේ භික්ඛු චක්කුං අනිච්ඡන්ති පස්සති. අනිත්‍ය වූම ඇහැ ගැන භික්ෂුව අනිත්‍ය විදිහට දකිනවා. අන්න ඒක තමයි ඔහුගේ සම්මා දිට්ඨිය කියලා පෙන්නනවා. මේ විදිහට කන, නාසය, දිව, කය, මනස, මේ අනිත්‍ය වූම මනස අනිත්‍ය විදිහට භික්ෂුව දකිනවා. අන්න ඒක තමයි සම්මා දිට්ඨිය කියලා පෙන්නනවා. එතකොට අපි අනිත්‍ය වූ දේම අනිත්‍ය විදිහට දැක්කහම, ඇත්ත ඇති හැටියෙන් දැක්කහම ඒ තුළ තියෙන වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. කියන්නේ සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එහෙම නැත්නම්
ඇත්ත ඇති හැටියෙන්ම දැක්කහම ඒ තුල ගොඩනැගෙන්නේ නිවැරදිම වූ මේ සංකල්පයන්. ඒ කියන්නේ යමකට ඇලිලා නැති නෙක්ඛම්මේ යුක්ත සංකල්පයන්. ඒ වගේම ව්‍යාපාදයෙන් තොර, හිංසාවෙන් තොර සංකල්පයන්. ඒ වගේම වචනත් නිවැරදි වචන උපදින්නේ. නිවැරදි ක්‍රියා උපදින්නේ. නිවැරදි දිවි පැවැත්මක් තියෙන්නේ. නිවැරදි වූ වීරියක්, සිහියක්, නිවැරදි වූ සමාධියක් උපදින්නේ. එතකොට බලන්න මේ කියන කාරණාව පින්නතුනි අනිත්‍ය වූම ඇහැගෙන අනිත්‍ය විදිහට දකිනවා නම් ඒක තමයි ඔහුගේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය නිසා වෙන දේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නව වදාරනවා සම්මා පස්සං නිබ්බින්දති. මනවින් දකිද්දී නිවැරදිව දකිද්දී කලකිරීම උපදිනවා. මේ ඇහැ කන නාසය දිවකය මනස ගැන නන්දික්ඛයා රාගක්ඛයා රාගක්ඛයෝ රාගක්ඛයා නන්දික්ඛයෝ නන්දි රාගක්ඛයා චිත්තං සුවිමුත්තන්ති උච්චති. මේ විදිහට ඇත්ත ඇති හැටියෙන් දකිද්දී මේ අවබෝධයෙන්ම කලකිරෙනවා. එතකොට නන්දිය ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙලා යනවා. රාගය ක්ෂය වීමෙන් නන්දිය ක්ෂය වෙලා යනවා. නන්දි රාගයේ ක්ෂය වීමෙන් සිත මනවින් නිදහස් වුණා කියලා පවසනවා. එන නන්දිය එහෙම නැත්නම් තණ්හාව කියලාත් කියන නන්දිය කියලා කියන්නේ ආස්වාදය ඇති කරන ස්වභාවය. එතකොට සතුටින් පිළිගන්නට හේතු වෙන දේ. එතකොට ඇත්ත ඇති හැටියෙන් දැක්කහම මේ තියෙන නන්දිය ක්ෂය වෙලා යනවා. එතකොට ඒ කෙරෙහි තියෙන රාගය ඇල්ම ක්ෂය වෙලා යනවා. ඒ වගේම රාගය ක්ෂය වෙලා යද්දී ඒ කෙරෙහි තියෙන නන්දිය ක්ෂය වෙලා යනවා. එතකොට නන්දි රාගය ක්ෂය වෙලා ගියාම හිත මනවින් නිදහස් වුණා කියලා පවසනවා. එතකොට හිත මොකෙන්ද නිදහස් වුනේ? ඇසෙන්ම තමයි නිදහස් වුනේ. අස කන නාසය දිවකය මනසින් තමයි නිදහස් වුනේ. ඒ කෙරෙහි තියෙන බැඳීමෙන් චන්ද රාගයෙන් තමයි පින්නතුනේ නිදහස් වුනේ. ඒතර බලන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය මේක අපි අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එකතු කරගන්නවා කියලා කියන්නේ පින්නතුනේ සාමාන්‍යයෙන් අපි ඇහෙන් යම් දෙයක් අපි සාමාන්‍යයෙන් ඇහැ පරිහරණය කරන්නේ අනිත්‍ය වූ දෙයක් පරිහරණය කරනවා කියන ස්වභාවයෙන් නෙමෙයි. අපි ඇහැ පරිහරණය කරන්නේ මම කියන ස්වභාවයෙන් යුක්තව. එතකොට මම කියන ස්වභාවයෙන් යුක්තව ඒක ඇහැ පරිහරණය කරද්දී අපි ඇහෙන් දකින දේවල් ගැන නිර්වචනයන් දෙන්නේ මම දැක්කේ මේ විදිහට, මම දැනගත්තේ මේ විදිහට, ඒකේ නාමට මෙහෙම කරානි. එතකොට ඇහැ කියන එක මම කියන අදහසින් ගත්තාම ඇහි අපි ඇහැ තුලින් අපිට ආස්වාදය ඇති කරන දේවල් ලබන්න කැමති වෙනවා. එතකොට ඒ නිසා අපිට බලාපොරොත්තුවක් තියෙනවා මෙන්න මේ විදිහට වෙන්න ඕනේ මේ දේවල්. මේ විදිහට වෙන්න එපා කියලා. ඉතින් අපේ ජීවිතේ පුරාම අපි මහන්සි වෙන්නේ ඇහින් මේ විදිහට වෙන්න එපා කියලා දේවල් කොටසක් නොදක ඉන්නත්. මේ විදිහට වෙන්න කියලා දෙයක් දකින්නත්. ඕක තමයි අපි ඇහෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම කන, නාසය, දිවකය, මනසෙනොත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට වෙන්න ඕනේ, මේ විදිහට වෙන්න එපා කියන දේවල් දෙක. හොඳට බලන්න ඔබේ ජීවිතේ. එතකොට මේක මේ වචන වලින් තේරෙන්නේ නැති වුණොත් අපිට කියන්න පුළුවන් ඔබ කැමති ඔබේ වාහනය හැප්පෙන්නේ නැතුව තියෙනවට. ඔබ කැමති ඔබේ දරුවන් කීකරුවෝ ඉන්නවට, අකීකරුවෝ ඉන්නේ නැතුවට. ඒ වගේම ඔබ කැමති ඔබට අනිත් අය ප්‍රශංසා කරනවට, නිඳා නොකරනවට. ඔබ කැමති ඔබට මොන විදිහට හරි වටිනාකමක් ඇති වෙනවට, ඔබේ වටිනාකම නැති නොවෙනවට. ඔබ කැමති ඔබට වැඩිපුර මුදලක් අතට හම්බ වෙනවට, ඔබ සතු මුදල් වියදම් නොවෙනවට. එතකොට මේ විදිහට අපේ ජීවිතයේ තියෙනවා මේ කැමති සහ අකමැති දේවල්. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ ඇහැ ඇතුලේ කැමති දේවල් ලබන්නයි, අකමැති දේවල් නොලබා ඉන්නයි. පින්නතුනි ඒක නිකන් හිතන්න අපිට වසඟේ තියාගන්න බැරි දෙයක්. අපි එහෙම හිතලා එහෙම බලාපොරොත්තු වුණොත් කොච්චර දුකක් විඳීද? අපි කවදාවත් දැකලා නැති, බලලා නැති චිත්‍රපටියක් අපි හිතමු පින්නතුනි ඒක බලන්න කැමති වෙලා, එහෙම නැත්නම් චිත්‍රපටියක් අවශ්‍ය නැහැ, ක්‍රීඩා තරංගයක්.
ක්‍රීඩා තරංගයක් බලද්දී අපිට මොකුත් කරන්න බෑ. බලන එක ඇර ඒකේ මේ දිනුම පෙරදුමට කිසිම දෙයකින් සහභාගීත්වයක් අපිට දෙන්න බෑ. එතකොට ක්‍රීඩා තරංගයේ ඒක බලද්දී ඒ අනාත්ම දෙයක් බලද්දී එතකොට එතනදී මේ විදිහට දිනන්න ඕනේ මේ විදිහට පරදින්න ඕනේ කියලා හිතන එක්කෙන හැමතිස්සේ වෙහෙසටපත් වෙන්නේ. මේ විදිහට දිනන්න ඕනේ මේ විදිහට පරදින්න එපා කියලා දකිද්දී. එතකොට අන්තිමට වෙන්නේ ජයගත්ත කෙනාට වෛර කරන පිරිසක් බිහි වෙනවා. පෙරදුන කෙනා දුකසේ වාසය කරනවා. අනේ අපි පෙරදුනානේ කියලා. ඒ ඇරෙන්න දෙයක් අපිට ලබන්න බෑ. අද ජය කියලා දකින්න එක හෙට පරාජය බවට නැවත දකින්න වෙන්න පුළුවන්. ඒ වගේ ඇහැ ඇතුලේ අපිට නිවනක් කියන එකක් හොයාගන්න බෑ. මොකද ඇහැ කියලා කියන්නේවා අනිත්‍ය වූ ස්වභාවයෙන් යුක්ත දෙයක්. ඒතර අනිත්‍ය වූ ස්වභාවයක් ඇතුලේ හැබැයි අපි නිවීමක්, සැනසීමක්, සදාකාලික සුවයක් හොයන එක තමයි ජීවත් වෙනවා කියලා කරන්නේ. වෙන දෙයක් නෙමෙයි. ජීවිතේ හැමතිස්සෙම බලාපොරොත්තු වෙන සැනසීම. හැබැයි සැනසීමක් අපිට ඕනේ. හැබැයි අපි ඒක හොයන්නේ ඇහැ ඇතුලේ, කන ඇතුලේ, නාසය ඇතුලේ, දිව ඇතුලේ, කය ඇතුලේ, මනස ඇතුලේ. මේ ලබන්න බැරි දෙයක් ලබන්න ගන්න මහන්සිය තුළ අපි දුක් විඳින එක විතරයි පින්නතුනේ කරන්නේ. අපි මේ දුක නැති වෙන්නලා යන ආස්වාදය තියෙන අරමුණක් ඇති කරගත්තාම අල්ලගත්තාම ඒ අරමුණත් ආයේ දුකටපත් වෙනවනේ. එතකොට මේ ජීවිතේ ඒ විදිහට දකින්න එකට කාටවත් කියන්න බෑ සම්මා දිට්ඨිය යුක්තයි කියලා. මොකද ඇත්ත ඇති හැටියෙන් දැකීමක් නෙමෙයි එතන තියෙන්නේ. එතන තියෙන්නේ මුලාවෙන් දැකීම නිසා මම මගේ කියලා උපාදාන කරගත්ත ස්වභාවයක්. බැඳිච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට බැඳුනට පස්සේ මොකක්ද වෙන්නේ? ඒ දේවල් වෙනස් වෙලා යද්දී දුකසේ වාසය කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒක අදාළ නැහැ. ඒ දුක දැනෙන ස්වභාවය අදාළ නැහැ පින්නතුනි. මේ පුංචි දරුවෙක්ද, තරුණ කෙනෙක්ද, උගත් කෙනෙක්ද, නූගත් කෙනෙක්ද, ඊගාවට පෝසත් කෙනෙක්ද, දුප්පත් කෙනෙක්ද, වැඩිහිටියෙක්ද, මැදි වයසේ කෙනෙක්ද, කොටින්ම දෙවියන්, බඹුන්, මිනිසුන්, සතර අපාය සත්‍යයන් සියලු දෙනාම ඒක අදාළ නැහැ. මේ අයට විතරයි මේ දුක් තියෙන්නේ, මේ අයට විතරක් දුක් නැහැ කියලා එහෙම එකක් නැහැ. ආයතන 6 යම් තැනක තියෙනවා නම් දුක තියෙනවාමයි. එතකොට සතර අපායේ ඉපදිලා ඉන්න අයට බොහෝ දුක් තියෙනවා. මනුස්ස ලෝකයේ ඒ දුක් වලින් මහ පොළොව තරම් ඉන්න සතර අපායේ දුක් මනුස්ස ලෝකේ නියසිලට ගත්ත දුක් ටික වගේ සුළු ප්‍රමාණයක් ඇත්ත. නමුත් ඒ සුළු ප්‍රමාණය කියන එක අපිට මෙහෙම දැනෙනවා නම් ඒතර සතර අපායේ දුක් කොහොමද? ඒ වගේම තමයි දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ සියලු ලෝකයන්ගේ ස්වභාවය අනිත්‍යයි. ඒ කියන්නේ බ්‍රහ්මයන් ගැන සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා අනිත්‍යයි කියලා පවසද්දී මේ බ්‍රහ්මයන් සැලෙනවා කියනවා, තැති ගන්නවා කියනවා. අපි අනිත්‍යයි කියලා, අපි නිට්ටිය නැහැ කියලා. ඒ නිසා පින්නතුනි ඇහැ ඇතුලේ අපිට නිවීමක්, සදාකාලික සැනසීමක් ඔබට මට කවදාවත් හොයන්න බෑ. අපිට සැනසීමක් ලබන්න නම් ඇහැ අනිත්‍ය විදිහට දැකලා, ඇහැ අනිත්‍ය විදිහට දැකීම නිසා ඒකම තමයි සම්මා දිට්ඨිය. එතකොට ඒ ගැන කලකිරීම උපදිනවා. ඒ ගැන කලකිරෙද්දී ඒ ගැන තියෙන නන්දිය ක්ෂය වෙලා යනවා. නන්දිය ක්ෂය වෙලා යද්දී රාගය ක්ෂය වෙලා යනවා. එතකොට රාගය ක්ෂය වෙලා යද්දී නැවත නන්දිය ක්ෂය වෙලා යනවා. නන්දි රාගය ක්ෂය වෙලා ගියාම මනවින් නිදහස් වුණා කියලා කියනවා. ඇහැ, කන, නාසය, දිවකය, මනස ගැනම භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මේ විදිහට මනස මුල් කරගෙන කිව්වොත් අනිත්‍ය වූ මනස අනිත්‍ය විදිහට දැකීමක් වේද ඒකම තමයි සම්මා දිට්ඨිය. ඇත්ත ඇති හැටියෙන් දැකීම, නිවැරදි දැකීම. චතුරාර්ය සත්‍ය අවබෝධය කියලත් අපි සම්මා දිට්ඨිය පෙන්නනවා. භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා දෙනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධයම තමයි එහෙනම් මේ ආයතන 6 අනිත්‍ය භාව දැකීම තුළ තියෙන්නේ. එතකොට මේ අනිත්‍යයි කියලා මනස දැක්කහම මනසට මේ අනිත්‍ය බව දැකීම නිසා මනස ගැන කලකිරෙනවා. මනස ගැන කලකිරෙද්දී ඒ ගැන තියෙන නන්දිය ඡය වෙලා යනවා, රාගය ඡය වෙලා යනවා. නන්දිය ඡය වීමෙන් රාගය ඡය වෙනවා, රාගය ඡය වීමෙන් නන්දිය ඡය වෙනවා. මේ විදිහට නන්දි රාගය ඡය වීමෙන් හිත මනවින් නිදහස් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.
එතකොට නන්දි රාගයේ ඡේවීමේ ප්‍රතිපදාව තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. එතකොට පින්නතුනේ අපි හොයලා හිතුවොත් එහෙම ඇහෙන් සතුටු වෙන්න බලාපොරොත්තුවක් නැත්තම් මේ ඇහැ ඉස්සරහට කියන්නේ ඇයි අපි ඇහෙන් සතුටු වෙන්න බලාපොරොත්තුවක් නැත්තේ? ඇහැ වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ඒක පාලනය කරන්න පුළුවන් කමක් මේ කෙනෙක්ට විශේෂයෙන් නැහැ. එතකොට යමක් වෙනස් වෙලා යනවා නම් ඒක දුකයි. ඒක මගේ කියලා කියන්න බෑ. එතකොට අපි කරන්නේ හේතු හදලා తాවකාලිකව රැක ගැනීමක් විතරයි අපිට කරන්න පුළුවන්. හැබැයි අපිට වෙනස් වෙන එක නවත්තන්න බෑ. එතකොට ඒ ස්වභාවය දැනගෙන කෙනෙක් ඇහෙන් නිදහස් වුණා කියලා හිතන්නේ. නන්දි රාගයේ ඡේවීමෙන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් කියන්නේ ඇහැ මුල් කරගෙන නන්දි රාගයක් ආශාදයෙන් ඇලිලා යන ස්වභාවයක් නැහැ. කන නාසය දිවකය මනස මුල් කරගෙන ආශාදයෙන් ඇලිලා යන ස්වභාවයක් නැහැ. ඇලිලා නැති නිසා නිදහස්. එතකොට ඇහැ හමුවට මොන විදිහේ රූපයක් ආවත් නාවත් ඒක දුකක් වෙන්නේ නැහැ. කන හමුවට මොන විදිහේ ශබ්දයක් ආවත් නාවත් ඒක දුකක් බවට පත් වෙන්නේ නැහැ. නාසය විතට මොන විදිහේ ගඳ සුවඳක් දැනුණත් නොදැනුණත් ඒක දුකක් බවට පත් වෙන්නේ නැහැ. දිවට මොන විදිහේ රසක් නීරසක් දැනුණත් ඒක දුකක් බවට පත් වෙන්නේ නැහැ. කය හමුවට කොයිතරම් මිහිරි එහෙම නැත්නම් කර්කශ වේදනාකාරී පහසක් දැනුණත් ඒක දුකක් බවට පත් වෙන්නේ නැහැ. මනසට මොන විදිහේ අරමුණක් ආවත් ඒක දුකක් බවට පත් වෙන්නේ නැහැ. ඇයි? ඒ වසඟේ තියාගන්න බැරි ස්වභාවය ඒ විදිහටම අවබෝධ වෙලා නිදහස් වෙච්ච හින්දා. ඒ නිසා තමයි පාත්‍රයක් අරගෙන මේ රජකුමාරවරු ඒ කියන්නේ පින්නතුනේ රජකුමාරයා කියලා කියන්නේ රජවරු කියලා කියන්නේ ලංකාවේ නෑනේ රජවරු. මේ විධායක බලය, විවස්ථාදායක බලය, අධිකරණ බලය, හමුදාව, පොලිසිය ඔක්කොම එක්කෙනෙක්ගේ තනි තීරණය මත ක්‍රියාත්මක වෙන්නේ. එහෙම පවුලක හිටිය රජවරු, ඒ රජවරු එහෙම නැත්නම් රජ කුමාරවරු, ඒ කාලිගෝදාවගේ පුතා වෙච්ච බද්දිය රජතුමා, එහෙම නැත්නම් ඒ වගේම නන්ද මහරහතන් වහන්සේ, රාජ කුලේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා බලන්න අච්චර රාජසප සම්පත්තේදී ඔක්කොම අතහැරලා මේ පාත්‍රයක් මැටි පාත්‍රයක් අරගෙන ගෙයක් ගානේ උදේවරුේ පිණ්ඩපාතේ ගිහිල්ලා හම්බෙච්ච දෙයක් කයට දාගෙන ගහක් යටට වෙලා විවේකයෙන් වැඩ ඉඳිමින් කියනවා අහෝ සැපයි හරීම සනීපයි කියලා. එතකොට ඒ සනීපේ ඇති වෙලා තියෙන්නේ මොකටද? හිතට. ඇයි හිතට සනීපේ ඇති වෙලා තියෙන්නේ? හිතේ තියෙන නිදහස් බව නිසා. ඇයි හිත නිදහස් වෙලා තියෙන්නේ? වසඟේ තියාගන්න බැරි දේවල් වසඟේ තියාගන්න බලාපොරොත්තුවක් හිතේ යෙදිලා නැති හින්දා. එතකොට පින්නතුනි ඒ තරම් නිදහසක් වින්දී ඒ නිදහස එතකොට අපි යන පාරේ තියෙයිද? අපිට අපි හොයාගෙන යන්නේ භෞතික සප සම්පත්. අපි අධ්‍යාපනයේ මෙච්චරක් ලැබුවාම සතුටින් ඉන්න පුළුවන් කියලා හිතෙනවා. භවභෝග සම්පත් මෙච්චරක් ලැබුවාම සතුටින් ඉන්න පුළුවන් කියලා හිතනවා. නැහැ. ඒ භවභෝග සම්පත් තියෙන ප්‍රමාණයට ඒ තැනට අදාළ දුක් විඳිනවා. කන්න බොන්න නැති එක්කෙනෙක් යම් දුකක් විඳිනවද? ඒ දුක කන්න බොන්න තියෙන එක්කෙනාට නැහැ. හැබැයි කන්න බොන්න තිබීම මුල් කරගෙන අදාළ දුක් ටිකක් තියෙනවා. අනේ මම මේ જાති කෑම කන්න නෑ කැමති නෑ මට වෙන જાතියක කෑමක් ඕනි. ඊට පස්සේ මං ආසයි කන්න මට කන්න බෑ දැන් මට කොලෙස්ටරෝල් එහෙම නැත්නම් දියවැඩියා. ඒ තැනට අදාළ දුක් විඳිනවා අපි. ඉතින් තැනට අදාළ දුක් විඳින පාරක අපි කොතෙන් ගියත් අපි ස්ථිර සතුටක් ලබන්නේ නැහෙනි. ඒ නිසා පින්නතුනේ අද අපි අනිත්‍ය සිහි කරමු. අද අනිත්‍ය සිහි කරමු. ඔබ මේ තව ස්වල්ප මොහොතකින් මේ පසුබිමෙන් ඔබට ඇහෙනවා බොහෝම මිහිරියට ආයතන අනිත්‍ය භාවනාව. ඔබත් හිතින් මෙනෙහි කරන්න, භාවනා කරන්න පහසු ඉරියව්වකින් වාඩි වෙලා කොන්ද කෙලින් කරගෙන ඔබට පුළුවන් සක්මන් කරන ගමන් උනත් භාවනාව කරන්න. එහෙම නැත්නම් ඔබ වෙන කටයුත්තක් කරන ගමන් උනත් කමක් නැහැ. මේ භාවනා මානසිකාරයේ යෙදෙන්න. මේ යෙදෙන එකේ යහපත ඔබටම තේරෙවි දිනෙන් දින.
ඔබට වේගවත් සිතුවිලි ඇවිල්ලා යම් යම් දේවල් නිසා ඔබේ පසුතැවෙන නොඑක් සිදුවීම් එන අවස්ථා එයි. ඔබට හිතෙන්නේ දැන් මට මේ සිදුවීමෙන් පස්සේ ඔබට කේන්ති යන එක්කෙනෙක් නම් දැන් මට කේන්තිය පාලනය කරගන්න බැරි වෙයි කියලා හිතුන ඔබට තේරෙයි ඒ සිතුවිලි අනිත්‍ය වෙනෙහි කිරීම මුල් කරගෙන කාලයක් තිස්සේ එකපාරටම නැති වෙලා යනවා. ඔබට සිහිය උපදිනවා මේක අනිත්‍ය බව. තරහින් එහෙම නැත්නම් ආසාවෙන් යට වෙලා පාලනය කරගන්න බැරි වෙයි කියලා හිතෙන දේවල්, පසුතැවෙන දේ පාලනය කරගන්න බැරි වෙයි කියලා හිතෙන දේවල්, ඔබට මේ දේවල් අනිත්‍යයි නේද, මේ මනස අනිත්‍යයි නේද කියලා ඔබටම තේරෙවි. එතකොට ඔබට ලොකු සතුටක් ඇති වේවි භාග්‍යවතුන් වහන්සේ ගැන. අනේ භාග්‍යවතුන් වහන්සේ මේ දුකෙන් නිදහස් වුණා නේද මේ අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන කියලා. ඒතර ධර්මයේ ගැන පහදීම විශ්වාසයක් ඇති වේවි. ශ්‍රාවක සංඝරත්නය ගැන ප්‍රසාදයක් ඇති වේවි. ඒ උතුම් මහරහතන් වහන්සේලා මේ දුකෙන් නිදහස් වුණා නේද කියලා. ඒ නිසා පින්නතුනි දැන් අපි බොහෝම ශ්‍රද්ධාවෙන් ආයතන අනිත්‍ය භාවනාව සතුටින් මෙනෙහි කරමු. ඔබට හිත විසිරුණොත් විසිරීම ගැන දුක් වෙන්න එපා. විසිරුණ බව දැනගෙන සතුටින් බුදු කෙනෙක් වදාළ දෙයක් මම කරන්නේ කියලා භාවනාවට ගන්න. නිින්ද ගියත් නැවත ඇහැරුණ ගමන් එහෙම කරන්න. හිත දුකටපත් කරගන්න එපා. දුකටපත් වෙච්ච හිත අපිට භාවනාවට යොදවා ගන්න බෑ. හොඳයි අපි දැන් ආයතන අනිත්‍ය භාවනාව මේ විදිහට මෙනෙහි කරමු. සාදු සාදු සාදු. මේ ඇස හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම
හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කන හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ
මගේ නොවේ. මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමින් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඳීම මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ. මගේ නොවේ. මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම නාසයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි
අනිත්‍යයි. නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මේ දිව හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ දිව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඤ්ඤාණය හේතූන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දිවේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම දිවේ ඇතිවන ස්පර්ශය හේතූන් නිසා හටගත් හේයින්
හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයට දැනෙන පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැති වී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන ස්පර්ශය මම නොවේ
මගේ නොවේ. මගේ ආත්මය නොවේ. කයි ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයි ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ පහස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ.
මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්තුනි, ආයතන භාවනාව කරාම ඔබට සමහර වෙලාවට ලොකු සතුටක් සැනසීමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ සැනසීමේ යුක්තවම අඛණ්ඩව භාග්‍යවතුන් වහන්සේ ගැනම ප්‍රසාදය ඇති කරගන්න ආයතන භාවනාව කරමින් අනේ බුදුරජාණන් වහන්සේ මේ දුකින් නිදහස් වුණා නේද කියලා. තව කෙනෙක්ට යම් තැනක නොතේරීමක් තිබ්බොත් ඒ නොතේරීම මුල් කරගෙන හිතේ ප්‍රසාදය උපදවා ගන්න බෑ. විචිකිච්ඡාව කියන නීවරණයෙන් හිත යට වෙනවා. එහෙම නැති වෙන්න ධර්මයේ ක්‍රමානුකූලව ඉගෙන ගන්න. ධර්මයේ සඳහන් වෙන්නේ මේ නාම රූප මුල් කරගෙන තමයි ආයතනයන් ඇස කන නාසය දිව කය මනස හටගන්නේ. එතකොට සමහර වෙලාවට අපි භෞතිකව ඉගෙනගෙන තියෙන ක්‍රමයට විතරක් මේ ඒ දැනුම මුල් කරගෙන ආයතනයන්ගේ අනිත්‍ය බව සිහි කරන් ගියාම එහෙනම් මේක කොහොමද කියන සැකේ උපදින විදිහට හිතන්න එපා. ඒක ධර්මයේ ශ්‍රවණය කළ නිරවුල් කරගන්න. උදාහරණයකට අපි විද්‍යාවට ඉගෙන ගද්දී මේ ඇත්තටම ආලෝක කිරණයක් ඇහැට ඇවිල්ලා ඇහැ හරහා ගිහිල්ලා ඒ කාචය හරහා දෘෂ්ටි විතානයට පතිත වෙලා ඒ ඔස්සේ උත්තේජනය වෙන ස්නායු මුල් කරගෙන තමයි අපි ඊට පස්සේ මොලේදී ඒවා එක් ෆිල්ටර්ස් වලින් අඳුන ගන්නවා මෙන්න මේ පාට මෙන්න මේ දේ කියලා. එතකොට අපි හිතාගෙන ඉන්නේ මොලේ මුල් කරගත්ත ක්‍රමයකට ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි අපි දැන් මේ ඉගෙනගත්ත ක්‍රමයට
තම නාම රූප නිසා ඇත්තටම නාම කියන්නේ මානසික ස්වභාවයක් නැතුව අපිට රූපයක් ගැන නිර්වචනයක්වත් දෙන්න බෑ. එතකොට මේ ඇත්තම හේතු නිසා හටගන්න ස්වභාවයත් හේතු නැතිවීමෙන් නැති වෙන ස්වභාවයත් අපි ධර්මයේ තුලින් ඉගෙන ගත්තාම අපි වෙන්නේ තණ්හාව ඡේ වෙලා යන එක. නැතුව එහෙම නැතුව අපි ඉගෙන ගන්න දේ දැනුමක් තියෙනවා. ඒ දැනුමට බෑ අපේ දුක නැති කළා දාන්න. හැබැයි අපි හරි භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ඉගෙන ගත්තොත් ඒක දැනුමක් විතරක් නෙමෙයි ඒක අවබෝධයක්. ජීවිතයේ ඇත්තම ස්වභාවය මෙහෙමයි කියලා අවබෝධයක් ඇති කරලා දෙනවා. ඒ අවබෝධයට පුළුවන් අපේ තණ්හාව ඡේ කළා දාන්න. තණ්හාව ඡේ වෙලා යදි දුක ඡේ වෙලා යනවා. හොඳයි අද දවසේ භාවනා වැඩසටහන සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් දායකත්වය අරගෙන කටයුතු කරලා තියෙන්නේ පින්වත් වෛද්‍ය පින්වත් නුවන් සම්පත් මහතා සහ එම මහත්මිය විසින් රැස් කරගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ගුණධර්මයන්ගෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මීට මාස 11කට පෙර මිය පරලොව ගිය විල්සන් අබේසේකර පියාණන්ට සහ මීට වසර 7කට පෙර මිය පරලොව ගිය සමර වික්‍රම පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ උපකාර කළ සහභාගී වුණ සියලු පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ජූනි මාස 27 වන දින ජන්මදිනයේ යෙදෙන නුවන් සම්පත් ස්වාමියාට ජූනි 25 දින 11 වන ජන්මදිනයේ යෙදෙන සෙසෙන්දි දහරා දියණියට ජූලි 31 වන දිනට 8 වන ජන්මදිනයේ යෙදෙන ගගනි අනුසරා දියණියට ජූනි මාස 11 වන දින ජන්මදිනයේ යෙදෙන ඔනිරු පුතාට ජූනි මාස 11 වන දින ජන්මදිනයේ යෙදෙන මනුජි උපසමායා දියණියට ජූනි මාස 21 වන දින ජන්මදිනයේ යෙදෙන දෙවිඳු චමිදු දරුවන්ට මිතාරා සිත්තරා තසාරා යන දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිරෝගී සම්පත් චිරජීවනයේ සැලසේවා. අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සුජීවත්ව සිටින කමලා අබේසේකර කේ.එච්. සුමනාවති මෑණියන්ට සහෝදර සහෝදරියන්ට සහ දැනට අසනීප තත්ත්වයේ පසුවන නදීකා අබේසේකර මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් හේතු වේවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනාට නන් අයරින් උදව් උපකාර කළ සියලු දෙනාට හිත පහදවාගත් සහභාගීව භාවනා කළ සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා භාවනා සුපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු සංඝ රත්නයට අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക උපාසක පින්වතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.